අයිබෝවන් සුබුදැස්සනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් නිරෝගීකම බොහොම වටිනවා මේ දවස්වල. දැන් ඊයේ දවසෙත් අපි දැක්කා අපේ රටින් මරණ 198ක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. පෙරේදා දිනේ සිද්ධ වෙච්ච ඊයේ දිනේ තහවුරු කළ මරණ මේ අනුව අපේ රටේ සමස්ත කොරෝනා ආසාදිත මරණ ප්‍රමාණය 7948 දක්වා වැඩි වෙලා තියෙනවා. 8000 සීමාවට බොහොම ආසන්නයි. අද දවසේදී අපි ප්‍රාර්ථනා කරන්නේ තව එකදු මරණයක්වත් වෙන්න එපා කියලා. හැබැයි බොහෝ දුරට මේ ප්‍රමාණය 8000 සීමාව ඉක්මවලා යයි. රටේ තියෙන තත්ත්වය එන්නේ වගේ කොරෝනා ආසාදිතයන් 4,07,768 දෙනෙක් ඉන්නවා. 4 ලක්ෂ ඉක්මවලා ගිහින් තියෙනවා. ඊයේ දවසෙත් ආසාදිතයන් වාර්තා වෙනවා 4,472ක්. රටේ රජයේ සෞඛ්‍ය අංශවල දැඩි කැපවීමක් අපි මේ දවස්වල දකිනවා. කොරෝනාව මර්ධනය කරන්න, පාලනය කරන්න රටේ ගත්තහම, රජයේ ගත්තහම විශේෂයෙන්ම මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙනවා කොරෝනාව පාලනය කරගන්න, මර්ධනය කරගන්න ජනතා නියෝජිතයෝ විදිහට ඔවුන්ගේ වගකීම ඉටු කරන ආකාරය අපි දකිනවා. අපි සූදානම් මහජන නියෝජිතයාගේ වගකීම විශේෂයෙන්ම ප්‍රාදේශීය දේශපාලන නායකයන් බොහෝ පිරිසක් ජනතාව මේ හරිමකට ගන්න නැත්නම් ජනතාවට මේ කොරෝනාවෙන් බේරෙන්න විශේෂයෙන්ම ඒ අවශ්‍ය දැනුවත් කිරීම, ඒ වගේම මඟ පෙන්වීම සිදු කරන ආකාරය අපි දකිනවා. අපි කතා කරන්න සූදානම් අද දවසේදී මහජන නියෝජිතයාට කොයි ආකාරයේ වගකීමක්ද තියෙන කියන කාරණාව පිළිබඳව අපි ආරාධනා කළා අද දවසේ 7 වෙනි පැය මැදිරියට ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා. සුබදැසනක් ඔබතුමන්ට. එතුමන් පිළිබඳව හඳුන්වනකොට එතුමන් අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මහජනතාවගේ අර පවුල්ල විශේෂයෙන්ම දැන් මේ රටේ කුඩාම ඒකකයේ ජනතාවගේ කුඩාම ඒකකයේ පවුල, ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින් ගත්තහම බොහෝ පිරිසක් මේ කොරෝනාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන කාල සීමාවක්. ඒ නිසාම අපි එතුමන්ට ආරාධනා කළේ. දැන් විශේෂයෙන්ම ගත්තහම ගම්පහ දිස්ත්‍රික්කයේ අපි දකිනවා කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් තියෙනවා. ඒ වගේම මේ යන පිරිසකිනුත් සැලකිය යුතු පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ. එන්නත් කරන්නේ දැන් සාර්ථකව සිද්ධ වෙනවා. වැඩිම එන්නත් කරණයක් සිද්ධ කරලා තියෙනෙත්, වැඩිම ප්‍රතිශතයකින් සිද්ධ කරලා තියෙනෙත් ගම්පහ දිස්ත්‍රික්කයේ. අපි ආරම්භයක් විදිහට උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා කතා කරමු. දැන් මේ වෙනකොට කොහොමද ගම්පහ තියෙන තත්ත්වය? ඇත්තටම කතා කළ බැලුවොත් දැන් අර බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි බය වෙන්න ඕන තැනක තමයි තාමත් අපි ඉන්නේ. ගම්පහ කොහොමද දැන්? විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි දැඩි අවධානය විශේෂයෙන් බස්නාහිර පළාත ගන්නකොට ගම්පහ, කොළඹ, කළුතර කියන දිස්ත්‍රික්ක තමයි මේ අවධානයට වැඩිපුර ලක් වුණේ. ඒ නිසාම තමයි විශේෂයෙන් ජනාධිපතිතුමා මේ කොවිඩ් සම්බන්ධ තියෙන කාරණාවේදී එතුමා ප්‍රමුඛ වෙලා එතුමා මම හිතන්නේ පෞද්ගලිකවත් දුරකථන ඇමතුම් සහ තමන්ගේ රාජතාන්ත්‍රික භාවය මේ දක්වලා විදේශ රටවලට කතා කරලා දැන් එන්නත් බොහෝ ප්‍රමාණයක් අපේ රටට ලැබෙමින් පවතිනවා, මේ වෙනකොට ලැබිලා තියෙනවා. එතකොට ඒ අතරත් එතුමා විශේෂයෙන් කව බස්නාහිර පළාතට මේ බෙහෙත ප්‍රමුඛව ලබා දෙන්නට කියලා විශේෂයෙන් අපේ ගම්පහ දිස්ත්‍රික්කයට. අපේ ගම්පහ දිස්ත්‍රික්කය අද ලංකාව ගන්නකොට වැඩිම ජනගහනයක් ජීවත් වෙන දිස්ත්‍රික්ක බවට පත් වෙලා තිබෙනවා. ඒ අතර ඒවේ ගාම්‍ය විවිධ ආයතන පිහිටවල තියෙනවා, ඒ වගේ කර්මාන්තපුර පිහිටවල තියෙනවා. ජනගහන ඉතාමත් අධික තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා යම් රෝගී ප්‍රමාණයක් වැඩිවීම බොහෝ විට වැඩි වෙලා තියෙනවා. ඒ මට්ටමේ බලනකොට මේ දැන් යම් ප්‍රමාණයකට පාලනය කරන්න මේ දවස් ටිකේ අවුරුදු සහ මේ විවිධ මේ ජන සමාජයේ ජනතාවගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මේක වැඩි වෙලා තියෙන්නේ. නමුත් මේක පාලනය කරන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ වෙනකොට යම් අගුල් දැමීමක් කරලා තිබෙනවා. ඒ අගුල් දැමීමම සිද්ධ වෙනටත් වඩා ජනතාව සොයන්ම මං හැමතිස්සම අපි හිතන දේ තමයි අපි මම බොහොම ග්‍රාමීය මට්ටමේ ඉන්න දේශපාලඥයෙක් මම හිතන දේ තමයි අපි සොයන්ම මේකට ඇබ්බැහි වෙන්නට ඕන. මං විශේෂයෙන් රෝගීන් මට කතා කරලා ගියොත් මෙහෙම අසනීප වෙලා ඉන්නවා ආරමෙකොත් අපි ප්‍රදේශයට සමහරට යනවා ඒ අය කතා කරලා ඉන්න වැට ළඟට වගේ ගිහලා කතා කරලා ඉන්න යනවා. එහෙම ගියාම මම ඇත්තටම දකින්නේ මං මේ ප්‍රදේශයේ මන්තුමා අත්තන විශේෂයෙන් අත්තන ලාසිනේ මන්තුමාසෙන් ඇයි මේ දැන් අපි කොලයක් ගහලා දීලා තිනවා. අපි සම්බන්ධ කරන කමිටුවෙන් කතා කරලා අපි කොලයක් ගහව රතු පාට කොලේ නම් ලෙඩෙක් ඉන්නවා, ඊළඟ වෙන පාටකින් නම් ආසා මේ කියන්නේ නිරෝධායන වෙනවා මෙහෙම. දැන් මම ඒවා අපි සම්බන්ධ කරන තීන්දුව වරන් ප්‍රාදේශීය සභාවට කියලා ඒවා පිට කරගත්තා. ඊට කරලා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, ග්‍රාමීණ නිලධාරීන්, අපේ මේ ඔක්කොම නිලධාරීන් අපි එක කණ්ඩායමක් අතන ගාලා ආසනේ ගම්පහ කරනවා. අපි කණ්ඩායමක් කළා තමයි මේක කරන්නේ. නමුත් මම අර කිව්වේ මං ගමෙන් ආපු කෙනෙක් වශයෙන් මං හිතනවා මේ සියල්ලට වඩා මම දකිනවා
සමහර එක ගෙවල් වල ගොක්කොලයක් දාලා තියෙනවා. මේ ගොක්කොලේ මේ සියලු අණ නීති අනපනත් වලට වඩා ප්‍රබලයි. මිනිස්සු දන්න. ඉස්සර කාලේ අපි දැක්කේ මිනිස්සු දකිනවා මේ ගෙදරට මේ අසනීප තත්ත්වය. මේ ගෙදරට එන්න එපා. ඒගොල්ලෝ යම්කිසි මේ පීඩාවක ඉන්න පිරිසක්. ඒතකොට අපි ඒ ගැන අපිට අවධානය යොමු වෙනවා. බෝඩ් එකටත් වඩා මිනිස්සු ඒවා කොහොමදක් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක මම කියන්නේ මේ රෝග කියනම මේ අද ඊයාප එකක් නෙමෙයි. මේවා ඉතිහාසෙ ඉඳලා තියෙනවා. අපිට පැපොල රෝගය ගත්තොත් මේකත් ඒ විදිහේ වෛරස් රෝගයක්. නමුත් පැපොල හැදුණා කියලා මුළු ගමක් විනාශ වෙන පැපොල හැදුණාට පස්සේ සංකේතවත් කරන කොහොමද අත්තගෙන එහෙම නැත්නම් ගොක්කොලකින් සංකේතයක් කරාම ඒ ගමේ අයට කන්න බොන්න ටිකද ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාව ටික ඔක්කොම ගමේ තමයි සැපුරුවේ. මේ අපි මේ නාගරීකරණය වෙන්න කියලා මේ අපි යම් තීන්දුව తీරන මේ වලට ගන්න ගිහින් අපේ තිබුණ අර සම්ප්‍රදාය බිඳ වැටීම සහ අපේ තිබුණු ඒ අර යම් තිනු යහපත් ගුණාංග ඔක්කොම අපි මිදිලා කියලා අපි දන්නවා. මන්ත්‍රීතුමා දැන් මේ ඔබතුමා කියාගෙන ඉන්න කාරණාව අතරදී අපි දකිනවා විශේෂයෙන් දැන් ඔය කියන කාරණා අතර ජනතාවට බොහොම වැඩි වගකීමක් තියෙන. දැන් ඔබතුමාලා ජනතාවගේ සිතුම් පැතුම් හඳුනන ජනතාවත් එක්ක වැඩි වශයෙන් ගනුදෙනු කරන පිරිසක් විදිහට දැන් මහ ජනතාවගේ පැත්තෙන් මොනවද වෙන්න ඕනේ? දැන් කිව්ව දේවල් වලට අමතරව දැන් අපි දකිනවා විශේෂයෙන්ම මුවාවරණ පළඳින්න කිව්වට ජනතාව මේ දේවල් සමහර වෙලාවට අර මේ හැමෝම නෙමෙයි බොහොම අතලොස්සක් පිරිසක් මේ දේවල් හරියට පළඳින්නේ නැහැ. නිරෝධායනය වෙන්න කොහම සමහර වෙලාවට අපි දැක්ක ඊයේ දවසේ මේ ප්‍රවෘත්ති තුලින් පෙරේද දවසේ දැක්ක මේ පාර තොටට ගිහිල්ලා මග තොටට ගිහිල්ලා මේ පස්සේ මේ සෞඛ්‍ය නිලධාරීන් ගෙදරට ආවම තමයි දන්නේ මේ පුද්ගලයා ගෙදර නෙවෙයි ඉන්නේ එළියට ගිහිල්ලා කියලා. ජනතාවගේ වගකීම මොකක්ද ඇත්තටම? ජනතාව කොයි වෙලේකවත් නිදහසේ ජීවත් වෙ පිරිසන්නේ. ජනතාව කියන්නේ නිදහසේ ජීවත්නේ. කියන්නේ නිදහසේ හුස්ම ටික ගන්න ඕනේ. එහෙම තමයි ජනතාව හිතන්නේ. නමුත් ඒ අය වගකීම තමයි අද කාලීන වශයෙන් අපිට මේ රටේ ලෝකයේම වලාගත වසංගතයක් ඇතිවෙලා. ඒ අනුව අපි හැසිරෙන්න ඕනේ. දැන් මුඛවාරණයක් පාවිච්චි කරනකොට අපිට වුණත් මුල් අවස්ථාවේ මහා කරදරයක්. අපි උනක් කැමති නැහැ මුඛාවරණයක් දායන්න. අපේ තියෙන සුවදත්වය අපි කැමති හොඳට hina වෙන්න, අපි කැමති හොඳට කතා කරන්න, අපි කැමති ලෙන්ගතුක පෙන්වන්න, අපේ තියෙන නිර්වාජත මේ සියල්ල පෙන්වන්න දෙන මූණ. අද අපේ එහෙමනම් දත් එක අපිට කතා කරලා hina වෙලා කරගන්න තිබුණේ අද අහිමි වෙලා තියෙනවා. ඉතින් අපිට ගම්බද පුජ්‍යල වශයෙන් මිනිස්සුන්ට තියෙන යම්කිසි මානසික තත්ත්වයක් අනේ මේ මුව වහගෙන ගියාම මිනිස්සු අමනාපෙයි. එහෙනම් මිනිස්සු අපි hina වුණාද තරහෙන් ගියාද දන්නේ නැහැ. හින්දා පොඩ්ඩක් ඒකත් ඒ ගම්බද මිනිස්සු අතර තියෙනවා. නමුත් ඒ අය දැන් පිළිගන්න ඕන අපි ලෝක වසංගතයකට මුහුණ දෙලා තියෙනවා. අපි මේවා මේ සෞඛ්‍ය නීති පිළිපදින්නේ අපේ මහ ජනතාව වශයෙන් අපේ තියෙන ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් ප්‍රාදේශීය දේශපාලඥ වශයෙන් අපිට නොයෙක් විවේචන Facebook එකේ බැලුවත් එහෙනම් මොන හරි තැනකට මාධ්‍යයට ගියත් විවේචන. නමුත් මහජන නියුතයා මේ කාර්යභාර මොනතරම් දෙයක් කරනවද? ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපේ ජරටේ ජනාධිපතිතුමා ඉඳලා අගමැතිතුමා ඉඳලා ඒ අය මේකේ පසුබිම් හැදුවට පස්සේ අපි දිස්ත්‍රික්කයක් වශයෙන් ගම්පහ දිස්ත්‍රික්ක අපේ නායක ප්‍රසන්න රණතුංග මැතිතුමා එතුමා අපේ දිස්ත්‍රික් කමිටුවක් හැදවලා දිසාපතිතුමා ප්‍රධාන නිලධාරීන් අපිව හැදවලා හැමතිස්සෙම උපදෙස් දෙනවා. ඉතින් අපි අපේ දිස්ත්‍රික් නායකතුමාලා අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමා නාමල් රාජපක්ෂ මැතිතුමාලා ප්‍රමුඛ වෙලා අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ස්වාධීනව හදපු කොවිඩ් වාට්ටු කොච්චර ප්‍රමාණයක් රැඳුම් තියෙනවද? අද යක්කලට ගියාම වැරල් වතේ 2000කට වැඩි ප්‍රමාණයක්. අපේ නායකතුමා දිස්ත්‍රික් නායකතුමා කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ අපේ ප්‍රදේශයේ ජනතාව ඈත ප්‍රදේශ වලට යවන්න එපා. අපේ අපේ ප්‍රදේශ රඳව ගන්න දෙන්න පුළුවන් පහසුකම්. ඒවට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම්, ඒවට අවශ්‍ය ඇඳන්, ඒවට අවශ්‍ය මෙට්ට, ඒවට ඇතිරිලි මදුරු දැල්, අවශ්‍ය රූපවාහිනී යන්ත්‍ර මේවා ජනතාවගේ සමහරට කැරම් බෝඩ් එක පවා මේවා සියල්ල අපි ලබා දීලා තියෙනවා. අද අපි වතුබිල රෝහල ගත්තොත් අපේ වතුබිල රෝහලේ කොහෙවත් බංකුවක ලෙඩෙක් නැහැ. අපි 50 අපේ පොදුජන ආණ්ඩුව අපේ පොදුජන පෙරමුණ දේශපාලන පක්ෂයෙන් බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වෙලා අපිට වෙනම එකකයක් අපි හදනවා. ඒකේ 54ක් 60ක් ලෙඩ ප්‍රමාණයක් දාන්න පුළුවන්. හැමදේම අපි ලබා දීලා තියෙන්නේ. වෛද්‍යවරයෙකු වුණනම් එතන ආරක්ෂා මදිකුව නම් එතන මොන හරි සනීපරක්ෂ කඩලමදිකුව නම් එතන එතකොට ස්වේච්ඡාවෙන් අපේ ජනතාව පුරුදුලා ඉන්නවා කැම්ප් බිමට ගවන්න. එහෙමනම් ඒ වගේ විවිධ ආකාරයෙන් රැකවන්න. දැන් අත්තනගල විතරක් නෙමෙයි ඒක මිනුවන්ගොඩට මීරිගමට දොම්පෙට මේ ප්‍රදේශයේ අපේ ඒ යක්කල ප්‍රදේශයට මේ වැරළවත්තට මේවා විශාල ප්‍රමාණයක පක්ෂයක් විසින් මම හිතන්නේ පළවෙනි වතාවට තමයි අපි මේ රෝගය වෙනුවෙන් ලොකු කාර්යභාරය. ඊට අමතරව අපේ ප්‍රදේශවල ස්වේච්ඡා සංගම විශේෂයෙන් අපේ අත්තනගල්ල විහාරස්ථාන නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වය තුල අපේ වෙළඳ සංඝ ඒ වගේම විවිධ ආයතන ඉතින් ඒ වගකීම් ඉටු කරන අතර අපි හැමතිස්සෙම ඇඟිලි දික් කරන්න හොඳ නැහැ. අපි කරන කාර්යභාර මොන දේශපාලන මතයද අගය කරන්නට ඕන. අපි මේ දිස්ත්‍රික් කමිටු රැස් වෙනා වගේම
ප්‍රාදේශීය මට්ටමින් මම අත්තනගල ප්‍රාදේශීය සම්බන්ධ කරන සභාපති අපි ප්‍රාදේශීය සම්බන්ධ කමිටුව වශයෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඒ අවදාළ මන්ත්‍රීවරු ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමා ඒ අදාළ නිලධාරීන් කැඳවලා සෞඛ්‍යවාදී නිලධාරීන් කැඳවලා නිතර සාකච්ඡා කරලා කොහොමද සමහරට අපිට දේශපාලන වශයෙන් අවශ්‍ය වෙන තීන්දුව తీරන අපි ගන්නවා අරගෙන කියනවා මේ සෞඛ්‍ය තත්ත්ව සමය ගන්න සිද්ධ වුණා ඒක අපි දේශපාලනීකරණයක් කරන්නේ නැහැ අද ගමේ ඉන්ජෙක්ෂන් එක අපි එන්නත් කරනවා කිව්වට පස්සේ ගමේ ප්‍රාදේශීය මන්ත්‍රීතුමා ගාමීය කමිටුව කැඳවනවා ගමේ ගාමිනිලධාරී සංවනිලධාරී සමෘද්ධි ගොවි සහ ස්වේච්ඡා සංවිධාන ගමේ ප්‍රජා පොලිස් නිලධාරී මේ අය කැඳවලා සාකච්ඡා කරලා වැඩපළ හදා ගන්නවා ගමයට පණිවිඩ ටික දෙනවා ඕගොල්ලෝ 60ට වැඩනම් ඔබ එන්න මේ වෙලාවට වෙලාවක් දෙනවා වෙලාව දීලා ඒක පෙළගස්ස ගන්නවා ඉතින් තදබදයක් ඇති නොවෙන් එන අයට පහසුකම් ටික සපයනවා ඒ නිලධාරී ලොකු කැපකිරීමක් අවදානමක් කරන් මේ වැඩේ කරන්නේ ඒකට මන්ත්‍රීතුමා දැන් ඔබතුමන් ලබා දුන්න ප්‍රවේශය බොහොම වටිනවා කියලා හිතනවා ඒ තමයි දැන් මේ ඔබතුමන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළා ඉන් අනතුරු පළාත් සභාව නියෝජනය කරනවා ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට දැන් මේ හැම දෙයත් එක්ක පහුගිය කාලේ එන්නත් කරන්නේ සිද්ධ වෙනකොට අපි දැක්ක සමහර පැතිවල සමහර පළාත්වල ප්‍රාදේශීය දේශපාලනඥයෝ බලපෑම් කරනවා රටේ අපි දන්නවා දැන් රටේම ගත්තොත් එන්නත් කරන්නේ බොහොම සාර්ථකව සිද්ධ වෙන යුද හමුදාව දැන් මැදිහත් වෙලා තියෙනවා සෞඛ්‍ය අංශවල අපේ නිලධාරී මහත්මීන් බොහෝ පිරිසක් එන්නත් කරන්නට සහභාගී වෙනවා සම්බන්ධ වෙනවා මේ හැම දෙයත් එක්කම පහුගිය කාලේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ මේකට අනවශ්‍ය විදිහට මැදිහත් වුණා කියලා චෝදනාවක් තිබ්බා. ඔබතුමා කොහොමද මේක? නෑ ඒක තමයි ඉතින් මම කියනවා ඉතින් දැන් අපි මේ නිලධාරී ටික අවදානම කරන කියා කරනකොට එයාට සමහරට තේ එකක් බොන්න බෑ තන වෛරස් එකක් එක්කනේ මේ වැඩ කරන්නේ. සමහරට කැම ටිකක් කන්න බෑ. එතකොට එයාගේ අවශ්‍යතාව තියෙනවා. ඉතින් මේවා සියල්ල මේ ප්‍රාදේශීය මහජන නියුතු ඇවිල්ලා ගමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාලා සම්පාදනය කරනවා. අද අත්තනගල් ආසනය ගත්තොත් අත්තනගල් ආසනය ගත්තොත් මේට දවස් දෙකකට ඉස්සෙල්ලා බඩුමාළු විතරක් තිබුණා මේ ජනතාව වෙත බෙදා දෙන්න 720ක්. එතකොට ගෙවල් 720කට මේ බඩු අරයි යනවා. ග්‍රාමීණධාරීතුමාට පුළුවන් දෙක ගමේ මේ ගෙවල් සමහරට 15 20 තිබිච්ච තැන් තිබුණා. ගමේ මන්ත්‍රීතුමා තමයි ප්‍රාදේශීය ලේකම්තුමාට කතා කරගෙන අපි සහයෝගයෙන් වැඩ කරන්න ඕන. අපේ දේශපාලන මතයක් තියෙනවා. නිලධාරියා අපි දන්නවා දැනුගත්කමක් ඇති කරගෙන ඇවිල්ලා රජයේ නිලධාරියෙක් කළා ඉන්න අපි එකට පෑහෙන්න ඕනේ. එකට පෑහෙන්න ඕන. අපි මේ හැම දිනකම ඉලක්කය තමයි අපි මේ ආසාදිත වෙලා ඉන්න රෝගියාට අවශ්‍ය ආහාර පාන ටික දෙන්න ඕන. එයා එන්නත් කරණය කරන්න ඕන. අපිට අපේ මතයන් තියෙන්න පුළුවන් ඔළුවේ තුල. ඒ තුල මතේ තියන් මහජන නියුතනවල මහජනතවල ගැටුමක් ඇති කරන්නත් එවන් අපි මහජන නියුත වශයෙන් කියලා නිලධාරියෙක් ගැටුම් ඇති කරන්නේ නැතුව අපි හැමෝගෙම වගකීම තමයි මහජනතාව සුවපත් කරන්නේ. යන්නේ සුවපත් කරන තැනට අපි එකඟ වෙන්න අපි එකතු වෙන්නට ඕනේ. මම ඇත්තටම හිතනවා අපේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය එක්කෙනෙක් දෙන්න යන සියලු දෙනා බොහොම හොඳින් වැඩ කරනවා. අපේ ප්‍රාදේශීය දේශපාලනයේ ඔය යම් දැන් මේ සියලුම දේවල් එන්නේ මාධ්‍ය හරහානේ. කවුරු හරි වචනයක් කුමාර කරගන්න අනිත් කෙනාට කියනවා ඔයා ෆෝන් එක පොඩ්ඩක් අල්ලන්න මම මෙයාට පොඩ්ඩක් දෙයක් කියනවා කියලා. ඉතින් මේක ගැටුමක් බවට පත් කරලා මාධ්‍යයට හෝ මේ අන්තර්ජාලයට මුදාහරිනවා. නමුත් එතන සිද්ධිය දිහා බලමු මම මේ සිද්ධියේ සාධාරණීකරණය කරන්න කවුරක් අදහන සමහර මහජන නියුතයට නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒක ජනගත කරන්නේ නිලධාරියට දොස් කියවල. සමහර එතන සිද්ධියක් ඇති නොවෙන්නත් පුළුවන්. දෙන්න බොහොම සුවදව වැඩ කරනවා වෙන්න පුළුවන්. චූටි පුංචි දෙයක් අල්ලගෙන ඒක ජනමතය කළාට පස්සේ ඉතින් ඒක සාමාන්‍ය ජනතාව හිතන ගැටුමක් කියලා. මගේ නම් පොදු මතය තමයි කිසිම ලොකු ගැටුමක් කොහෙවත් සිද්ධ වෙලා නැහැ. විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ අත්නලාසනේ ප්‍රධාන බොහෝම සුහදව බොහොම අපි දිස්ත්‍රික්කයක් වශයෙන් එකට එක තීන්දුව කරන දිසාපතිතුමා ඉන්නවා. අපේ දිස්ත්‍රික් නායකතුමා ඉන්නවා. අපි ඉන්නවා. අපේ රාජ්‍ය නිලධාරීන් ටික ඉන්න එකතුලා තීන්දුව తీරන ගන්න අපි කොහොමද වැඩ කරන්නේ? අපි මේ තීන්දුවලට පිටින් මොනම හේතුවකට අපි කටයුතු කරන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා රාජ්‍ය සහ ඒ වගේම රාජ්‍ය නිලධාරීන් සහ අපි සියලු දෙනා බොහොම එකමුතුව වැඩ කරනවා. තව ඉදිරියටත් මේ එකමුතුව රැකගෙන වැඩ කළොත් විතරයි මේකෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මහජනතාවත් අනිවාර්යයෙන්ම සොයන් විනීකට යන්නට ඕනේ. හොඳයි. හැමගේම නිරෝධායන වෙච්ච නිවසක් බවට පත් වුණොත් මම හිතන්නේ අපිට මේ රෝගයෙන් ඉතා ඉක්මනින් නිවා දකින්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. උපුල් මහත්මයා මේ දැන් ඔබතුමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයා අත්තනගල්ල ආසනයේ නියෝජනය කරන්නේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාව අත්තනගල්ල කියනකොට බොහොම විශේෂයි. ජනපතිවරයන් බෙහි කරපු ආසනයක් අත්තනගල්ල කියන්නේ මේ දැන් මේ ආසනයේ ජනතාවගේ හිත දිනාගෙන දැන් ඔබතුමන් ආසනයේ
ජයග්‍රහණය කළ පාර්ලිමේන්තුවට නෙමේ ජනතාවගේ සිතුම් පැතුම් බොහොම වෙනස් ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනේ. ඒ ජනතාවගේ විතරක් නෙමෙයි රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනේ කියලා අපි හිතනවා. පහුගිය කාලේ බොහෝ දෙනෙක් කිව්වා ලොක්ඩවුන් එකකට යන්න ඕනේ, රට සම්පූර්ණයෙන් වහලා තියන්න ඕනේ කියලා. දැනුත් කියන කතාවක් තමයි අපි දකිනවා. විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් කියන කතාවක් තමයි මේ රට සම්පූර්ණයෙන් වහලා තියන්න ඕනේ. මේ රටේ හැම වැඩක්ම නවත්තලා දවස් 10ක් විතර අපි ඉන්න ඕනේ, 14ක් ඉන්න ඕනේ කියන කාරණා. මොකද්ද ඔබතුමාගේ මතය? රටක් මෙහෙම නවත්තලා තියන්න පුළුවන් ආර්ථිකයට බලපෑමක් ඇති වෙන්නේ නැද්ද? දැන් අපි බලන්න ඕන අපි දූපතක් වගේ තියෙන රටක්. කෙනෙකුට හිතන්න පුළුවන් අපේ දූපත වැහුවට පස්සේ වුණනම් අපිට පිටින් කොහොමවත් එන්න විදියකුත් නැහැනේ. එහෙමනම් අපේ රටේ තෙල් දියෙන්න ඕනේ. අපේ රටේ අනිත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලෝකෙන් අපි මේ රට ගෙන්න ගන්න දේවල් අපි ළඟ තියෙනවා. අපි රටක් වශයෙන් අපිට ස්වයංපෝෂිත මිනිස්සුන්ගේ අවශ්‍යතා අඩුයි නම් දැන් අපිට අතීතයේ බලනකොට අස්ව කරත්තෙන් ගියා තෙල් අවශ්‍ය නැහැ. එතකොට අපේ රට සහලින් ස්වයංපෝෂිත මිනිස්සු දේශීය ආර්ථිකයක් ගොඩනගලා තිබුණා. එතකොට අපිට පිට රටින් ආයෙ නැතුණත් රටක් වශයෙන් අපිට යම්කිසි අභිමානයක් මිනිස්සුගේ සිතුම් පැතුම් ආකල්ප වශයෙන් ගත්තත් මිනිස්සු දේශීය ආකල්ප වල හිටියේ. එතකොට එහෙම තිබුණා විශ්වාසය. නමුත් මේවා දැන් සියල්ල බිඳවැල්ලා තියෙන යුගයක අපි රටක් වශයෙන් දැන් අපි මේ ලෝකෙට විවෘත වෙච්ච ආර්ථිකයක් තියෙන විශ්ව ගම්මානයේ ජීවත් වෙන්නේ. එතකොට අපිට මේ රට තුල ලොක්ඩවුන් කරන්න කිව්වට අපේ රටේ ආදායම දැන් කොහොමද උපයාදන්නේ? 34ක් වගේ තමයි දැන් ජාතික ආදායම තියෙන්නේ. එතකොට ජනතාවට මේ එන්නත් කරන්නේ. ඔබතුමා පිළිගන්න අත්තනගල් ආසනේ මම අනිත් ආසනවල අත්තනගල් ආසනේ විතර මේ වෙනකොට කෝටි 10ක බඩු මළු විතරක් ගෙවල් වලට දීලා තිනවා. කෝටි 10ක. ඉතින් අත්තනගල් ආසනේ ජනතාවෙන් ලක්ෂ 2.2ක් මේ කියන්නේ අත්තනගල් ජනතාව ඉන්නේ ලක්ෂ 2කට වගේ මේ වගේ ආසන ප්‍රමාණයක්. එතකොට මේකට කෝටි 2ක බඩු බලනකොට රට දිහා බලනකොට ඔබතුමාට හිතා ගන්න පුළුවන්. ඉතින් මේවා දැක එන්නත් කරන්නේ සාර්ථක දැන් 60ට වැඩි අය ගම්පහ දිස්ත්‍රික්කයේ බොහොම සුළු පිරිසක් ඉන්නේ තව විදින්න. ඒ අය සමහරට යම් හේතු නිසා විදින්න නැති අය වෙන්න පුළුවන්. සමහරට ආසනයක 2000ක්වත් අටත් අඩු ප්‍රමාණයක් ඉන්නේ. දැන් 30ට වැඩි ප්‍රමාණයක් විදලා එන්නත් කරන්නේ දෙවෙනි වරත් විදලා. මේවත් කරමින් රටත් සංවර්ධනය කරමින් යන ගම් ප්‍රදේශ සංවර්ධනය සිද්ධ වෙනවා. එතකොට මේ රට වහලා කොහොමද කරන්නේ? එහෙම වහනවා නම් අපිට තිබුණා වහන්න රටක් වශයෙන් අපිට තීන්දුව ගන්න උනන් අපිට සුනාමිය ආපුවම සුනාමිය ආවේ අපේ රටට ආව සුනාමිය. අපිට යම්කිසි මේ උනා මේ හානිදායකද. එතකොට ලෝකේ මුහුදු වලින් මේ විනාශ මේ වගේ ආපදාවන් ලක් නොවන රටවල් තිබුණා ලෝකේ. ඒගොල්ලෝ ආවා. අපි දැක්ක ෂේන් වල පව ආවා. ඇවිල්ලා අපි ක්‍රීඩා පිටිය හදන්නම්, අපි ගෙවල් හදන්නම්, අපි එතකොට එහෙම තත්ත්වයක් තුන නෙමෙයි මේලාදී. මිනිස්සු ලෝකෙම අසරණයි. අද ඇමරිකාව අසරණයි, චීනය අසරණයි, ඉන්දියාව අසරණයි. දැන් නවසීලන්ත හොඳයි ගෝ නවසීලන්තෙත් ඒ තත්ත්වෙ ඉඳලා. එතකොට ලෝකේම ලෙඩ වෙලා ඉන්න වෙලාවේ අපිට පුළුවන්කමක් තියනවාද අපේ රටේ තියෙන යම් යම් පුංචි හරි ආදායම් අපනයන නවත්තගෙන අපේ රට ඉදිරියට යන්න බෑ. අපිට ලෝකේ ආධාර ලැබෙන්නේ නැහැ. අපිට එයාගෙන් ආධාර බලාපොරොත්තු වෙන්න බැරි. ඒ අයත් යම් මේ ප්‍රශ්න මැදිහත් වෙන නිසා අපි ස්වයංව රට වහන්න කියන්න පුළුවන්. හැබැයි රට වහන්න කියනකොට අපි ස්වයංව තීන්දුව ගත්තොත් මම මුළු රටම ස්වයංව නිරෝධය වුණොත් ගොක්කොලෙන් පුළුවන් නම් ලිඛිත නියෝගයක් නැතුව අනක් නැතුව මම මේ ගොක්කොලෙන් සංකේතයක් කරන්න පුළුවන් නම් මම නිරෝධායනය කියලා මෙහෙම නැත්නම් කොහොඹ කොලෙන් පුළුවන් නම් ඇයි අපි එහෙම රජයට බලපෑම් කරන රජය හොඳයි. අපි තව බොහෝ දේ කතා කරන්න ඕනේ. ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබාගෙන දැන් මෙතුමා කියන විදිහට දැන් මේ රට වහලා තියන්න බෑ ආර්ථිකයට බලපෑම් ඇති වෙනවා සහ කොහොමද මේ දෙකම සම්බරව තියාගෙන කරගෙන යන්නේ අපි කතා කරමු විරාමයක්. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින් අද 7 වෙනි පැයේ නියෝජනයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා අපි එතුමන් එක්ක කතා කළා විශේෂම ගම්පහ දැන් මේ වෙනකොට කොයි වගේ තත්ත්වයක්ද තියෙන කොරෝනාව වර්ධනය කරන්න අපි දන්නවා රාජ්‍යයක් විදිහට රටක් විදිහට සෞඛ්‍ය අංශ මේ හැම දිනෙකම පෙළ ගැහෙන්න මොහොත උපුල් මහත්මයා මේ දැන් අර කිව්වා වගේ දැන් මේ කොහොමද රටක් ලොක්ඩවුන් කරන්නෙත් නැතුව ජනතාවට පීඩාවක් වෙන්නෙත් නැතුව දෛනික කටයුතු පවත්වගෙන ආර්ථිකය කළමනාකරණය කරගන්නේ. දැන් අපි හැමතිස්සෙම සීත කාමරවල ඉඳලා තීන්දුව තියෙන ගත්තොත් මහ පොළොවට බහින්න නැතුව අර ගම් වල ඉන්න අහිංසක මිනිස්සු එදා වේල හොයාගන්න මේ ජනතාව. එහෙම නැත්නම් ගිහලා වඩේ ටිකක් විකුලා ජීවත් වෙන මිනිස්සු. එහෙම නැත්නම් මොනවා හරි නගරයට ගිහිල්ලා පුංචි පෙට්ටි කඩයක් තියෙන මිනිස්සු. එහෙම නැත්නම් ජංගම රට වෙනදාම් කරන අය. එහෙම නැත්නම් විවිධ එදිනෙදා වැඩ කරන මේසන් වැඩ එහෙම නැත්නම් වඩු වැඩ කරන අය. ඒ වගේම මේ ජන ජීවිත රට පවත්වාගෙනකොට අපිට මහා පිරිසක් ඉන්නවා අපිට අතපාන්නෙත් නැතුව තම ස්වයංව ජීවත් වෙන ජනතාව. මේක වහලා දැම්මට පස්සේ කොහොමද මේ අයගේ ආදායම් උත්පාදනය වෙන්නේ කරන්නේ කොහොමද? හැබැයි මේ බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි දැන් පහුගිය කාලේ වහල් තිබහම රුපියල් 5000ක් දුන්නා. ඊට පස්සේ දැන් දවස් 10ක කාලය සඳහා රුපියල් 2000ක මුදලක් ලබා දෙනවා. ඉතින් ජනතාවට අතරත් සල්ලි හම්බ වෙනවා මේ
දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මේ ජනතාවට ප්‍රමාණවත් කියලා මේ මුදල ජීවත් වෙන්න. මෙහෙම දැන් දිගු කාලයක් වහලා තියෙනකොට යම් කිසි කාලයක් රුපියල් 5000ක දීමනාවක් දුන්නා. ඉතින් ඒක අවස්ථා දෙකකදී තුනකදී ඒක ලබා දුන්නාට පස්සේ ජනතාව පැත්තෙන් ඒක ඒ ඇයට සාධාරණ වුණා. නමුත් අපි කල්පනා කරන්න ඕනේ රටේ ආදායම කොහෙද තියෙන්නේ? දැන් අපිට අපේ අපනයනයන් හරියට සිද්ධ වෙනවද? අපි එතකොට අපේ තියෙන යම් ආර්ථිකයන් එක්කෝ බදු ගන්නේවා එහෙම නැත්නම් වෙනත් අපේ විදේශිකෝ මේ රටට එනවද? එහෙම නැත්නම් වෙනත් අපේ තියෙන යම් දේවල් වලද බිඳ වැහැලා තියෙනවා. එතකොට අද ආයතන වලින් ගෙන්නන්නේ 100ට ගාණ ගෙන්නන නිෂ්පාදනයෙන් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුන රටේ ආදායමත් යම් ප්‍රමාණයට අහිමි වෙලා තියෙන වෙලාවේ එතකොට අපිට හැමතිස්සෙම රුපියල් 5000ක් දෙනවා දෙන්න කියලා රජයට බලපෑම් කරන අපිත් කැමති දෙනවට. මම මහජනීය වශයෙන් මුළු සමස්තයටම 5000ක් කර ඊට වඩා දෙනවනම් මම කැමතියි. මොකද මගේ අපි අවශ්‍ය මහජනතාව වඩා සතුටින් තියන්න. හැබැයි ඒ සතුටින් තියන්න අපිට තියෙන්නට දැන් මහජනතාව පිළින අවුරුද්දක් නෙමෙයි දැන් අවුරුදු දෙකක් වගේ කාලයක් ලෝකෙම මේකෙන් වෙලිලා. ඒ නිසා මෙවර මේ රුපියල් 2000ක් දෙන්නේ ඒ දවසේ තමන්ගේ අද ඉදිකිරීම් ක්ෂේත්‍රයට තාංචි වෙලා නැහැ තමන්ට පුළුවන් සෞඛ්‍ය නීති වලට යටත් වෙ කරන්න. අද ජංගම වෙළඳාම එළවලු මස් මාළු පළතුරු සහ ඒ අයට ඉදිකිරීම් සමාගම් ඒ වගේ කර්මාන්තශාලා මේවා පවත්වා යන්න අවසර දීලා තියෙනවා රජය මගින් සෞඛ්‍ය නීති හා ඒ අදාළ ඒ ප්‍රදේශවලට ආවේනික විදිහට නීති උත්පාදනය කරලා අපි ඒවට ප්‍රාදේශීය කමිටුව වශයෙන් අපි ඒවා සාකච්ඡා කරලා තීන්දුව తీරන සහ කරන ක්‍රමවේදයෙන් අපි උපදෙස් ලබා දීලා තියෙනවා. එතකොට ඒ අනුව තමයි මේවර කිසිම හෝ ආදායම් මේ නිසාම ආදායම් උපමං අර කිව්වා වගේ වඩේ විකුණන මිනිස්සයාට එහෙම නැත්නම් මල් පැලයක් විකුණන මිනිස්සයාට එහෙම නැත්නම් එදිනෙදා ජීවත් වෙච්ච අය ඉන්නවා. ඒ අයට මේ දින ගාන තුල ජීවත් වීම සඳහා තමයි රජය මගින් මේ මුදල ලබා දෙන්නේ. මේ වෙනකොට අපි වල ලයිස්තු හදලා තියෙනවා. ඒවා අනුමත කරලා ප්‍රාදේශීය ලේකම්තුමාවරයා හරහා අපි දිසාපතිතුමා දක්වා යවලා තියෙනවා. මම හිතන්නේ හෙට ඉඳනකොට මේ මුදල් ප්‍රමාණය එයාට ලැබෙයි. හොඳ. ඔය අතරේ මේ උපුල් මහත්මයා මේ අපි දැකපු දෙයක් තමයි දැන් චීනය, ජපානය මේ වගේ රටවල් දැන් කොරෝනාව මර්ධනය කරන්න ඔවුන්ගේ දේශීය වෙදකම පාවිච්චි කළා. අපේ රටෙත් අපි දැක්ක අර ආරම්භක යුගයේදී මුල් කාලේදී විවිධ නම් වලින් මේ දේශීය නිෂ්පාදන එළි දකින්නවා. සමහරවිට මේ කූට ව්‍යාපාරිකයෝ විදිහට හැසිරෙනවත් අපි දැක්ක. හැබැයි අපේ රටේ තියෙන බොහොම සරුවට මේ ව්‍යාප්ත වෙච්ච දේශීය වෙදකමක්. මේ දේවල් පාවිච්චි කරනවා අපි දකින්නේ නැහැනේ. දැන් බටහිර වෙදකම තමයි දිගටම ප්‍රවර්ධනය වෙන්නේ. ඔව් දැන් මේ අසංගතය ආපුවාම දැන් සායන මෙතන අපිට තියෙන ගැටලුව මේ සායනික පැත්ත තමයි තියෙන මේ දැන් බටහිර වෛද්‍යකමේදී එයාගේ පරීක්ෂණ හා ඒවා නිර්දේශ ඉතා ඉක්මනින් ලබා දෙනවා. එතකොට දේශීය වෙදකම කියන්නේ ටිකක් කල් ගත වෙනවා. ඒක කාලයක් තිස්සේ තමයි ඒක නිට්ටාවට සුව කරන්නත් පුළුවන් කාලයක් යනවා ඒක ඒ ඖෂධ ගුණය ලබා දෙන්න. ඉතින් දැන් අද ලෝකයේ පුරුදු වුණා මේ එන්නත් කරන. ඉතින් ඒක රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා අපි සියලු දෙනා පිළිගන්නවා මේ එන්නත් කරන ඉතා ඉක්මනින් කරපු රටවල තමයි මරණානුපාතය අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා එන්නත් කරන්නේ කරන්නට ඕනේ. ඉතින් මේක අපි අගය කරනවා වගේම මරණයට පත් වෙනවා වළක්ව ගන්න එන්නත් කරනවා. අපි බලන්න ඕනේ ලංකා ඉතිහාසය බලනකොට අපේ රජවරු හිටියා මේකේ වෛද්‍යවරු වෙච්ච අය. එතකොට දැන් අපි දකින්නවනේ ඔයගොල්ලන්ගේ රූපවාහිනියත් පෙන්වන්නේ දැන් අපේ නැදුම්ගමේ හස්තියා එදා කරුණ වඩම්මනවා. හස්තියා එන්නේ කොහොමද මේ රටට? මේ රටේ වෙද මහත්මයෙක් ඉන්දියාව කෙනෙකුට කරලාද වෙදකමක් කරා තමයි මේ රට ඔය තෑග්ගක් වශයෙන් එන්නේ. එතකොට මේ අපේ දේශීය දෙයක් තිබුණා. ඔය හැම කෙනාම අපි අගය කරන බටහිර වෛද්‍ය ක්‍රම මේකට අපි අනුගත වෙන්න තා ඉක්මනින් ඒ ප්‍රතිකාර දෙන්නට ඕනේ. හැබැයි සිංහල වෛද්‍යවරයට අපි ඒක හෙලා දකින්න හොඳ නැහැ. දැන් අපි විපක්ෂේ හැමදෙස්ස කරන්නේ එක්ක පැණිය බිව්ව අය එක්ක පැන් කළ දැම්ම ඒවා හාස්‍යර කාරණා එයාට ජනප්‍රිය වෙන්න. හැබැයි මිනිස්සු තමන් අසරණ වුණාම ගිහිලා ගහක අත්තක් එල්ලනවා. පඳුරක් ගැට ගහනවා. මෙන්න පිරිත් ටිකක් කියනවා. සෙස්සාන්තියක් කරනවා. අපණූලක් දානවා. ගොක්කොලයක් එල්ලනවා. එහෙම කරාට පස්සේ මම අර ඉස්සලක වගේ ඒක ගම්බද මිනිස්සුන්ගේ සම්ප්‍රදාය විශ්වාසය. ගස්ගල්පව ඇදෙවි මිනිස්සු විශ්වාසය යන. අපි ඒවා බැහැර කරන්න හොඳ නැහැ. මිනිස්සුන්ගේ මනස ශක්තිමත් වෙන. මනස ශක්තිමත් වුණොත් තමයි අපේ ගත ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මනසෙන් වැටෙන්නේ නැතුව මනස පවත්වා ගන්න නම් අපි අපේ සම්ප්‍රදාය රැක ගන්නට ඕන. අපේ බෝධි පූජා තියන්නට ඕනේ. ඒ සෙත් සාන්ති කියවන්නට. ඒ අනුව දැන් ඔබතුමා සමීක්ෂණයක් කරලා බලන්න. කොයි ගෙදරද කොත්තමල්ලි බොන්නේ නැත්තේ? කොයි බෙදරද මොනහරි බේද අපි කියන සුවධාරණී කියලා. කොයි ගෙදරද බොන්නේ නැත්තේ? දැන් අපේ ප්‍රදේශයේ මීරිගම ආසනේ අපේ හාමුදුරුවෝ ඉන්නවා මේ අර කොරෝනාවට වෙදකම් කරන වීරසූරියකාන්ත. කොයි ගෙදරද හාමුදුරුවන්ගේ තෙල් ටිකක් ගෙනල්ලා ගාගෙන නැත්තේ? එතකොට කොයි ගෙදරද මේකට
අවශ්‍ය සමට ආහාර විදිහ සකස් කරන්න නැත්තේ. එහෙම නැත්නම් විවිධ දේවල් තම්බලා දැන් මගේ ෆෝන් එකේ තියෙනවා අපිට බටහිර වෛද්‍යවරුත් මන්ත්‍රීතුමා මෙන්න මේ සුප් එක මෙන්න මේ මිරිස් සොද්ද හොඳයි මේකට පාවිච්චි කරන්න. එහෙම වෙනවා. ඉතින් එතකොට අපි අරක තියාගෙන අනේ මේවා මේ සිංහල වෛද්‍යවරු මේවා මේ වැඩක් නැහැ මේවා මේ බොරු දේවල් කියනවට වඩා අපි මේක තේරුම් ගන්න ඕන. අපිට මේකටත් මේ සිංහල වෛද්‍යවරේ ක්‍රමේත් මේවට තියෙනවා. ඔය දැන් ඔය මේ ස්ටීම් කරනවා කියලා කියන හැබැයි දුම් අල්ලන එක ඉස්සර ඒකන්න ඉතින් එතකොට අපි පුංචි කාලේ අපි කොත්තමල්ලි හැලින් දුම් ඇල්ලුවේ. එහෙම නැත්නම් කොළ ටිකද නාරං කොළ වෙන්න පුළුවන්. ඒවන දුම් ඇල්ලුවේ. එහෙම නැත්නම් තව විවිධ කොළ වර්ග අද මිරිකලා බොන්න දෙනවා. ඉතින් මේ විවිධ දේවල් දැන් අපේ මගේ නිවස ගත්තා මට රාත්‍රියේ නිින්දරන අපේ නෝන හදලා දෙනවා කොත්තමල්ලි හරි මොකක් හරි කුඩු එක. මොකද ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න. ඉස්සර අපේ ජන සමාජය මේවා තිබුණා. වෙනිවැල්කට ටික බිව්වා. එහෙම නැත්නම් කහට ටික බිව්වා. එහෙම නැත්නම් බෙලි මල් ටික බිව්වා. කහට ඒ කියන්නේ ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න. ඉතින් හැබැයි සිසිල ජයකුඩ අපේ ඇමතුමා ලොකු උත්සාහයක් ගන්නවා. එතුමා හැමතිස්සෙම සටන් කරනවා මේ දේ කරන්න. දැන් යම් ප්‍රමාණයකට ජනාධිපතිතුමා අවධානය යොමු කරලාද සිංහල වෛද්‍ය ක්‍රමය වෙනුවත් ඒක යොමු කරලා තියෙනවා. හොඳ මන්ත්‍රීතුමා ඔය දැන් දේශීයත්වය ගැන කතා කරපු හින්දාම දැන් දේශීයත්වයට යන අතරදී අපි දකිනවා ඔබතුමන්ලගේ රජයේ ආණ්ඩුව මේ දේශීයත්වයට මුල් තැන දෙනවා විශේෂයෙන්ම අපේ රටේ නිෂ්පාදන අපනයනය කරන්න බොහෝ වෙහෙසක් මහන්සියක් දරන ඔය අතරේ පහුගිය කාලේ පොහොර ගැනත් ලොකුවට කතා වුණා. කාබනික පොහොර පිළිබඳව බොහෝ දිනක නගන ප්‍රධාන චෝදනාවක් තමයි මේ කාබනික පොහොර ආවා ඉක්මන් වැඩි එකපාරම මේ දේ ගෙනල්ලා අතෑරියා. දැන් මේ දේ සාර්ථක වේද අස්වැන්න අඩු වේද ජනතාවට බයක් දෙනවා ඊළඟ කන්නේදී කොහොමද වගා කරන්න කියලා. දැන් පොහොර සම්බන්ධයෙන් අපිට කොයි වෙලේකවත් ජනාධිපතිතුමාටවත් ඒ අදාළ ඇමතිතුමාලටවත් අපේ මහින්දානන්ද සහ අපේ මේ රාජපක්ෂ අපේ මේ ඇමතිතුමාටවත් කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි. මේක ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිලිවම තිබුණා මේ පොහොර ආවට පස්සේ මම කාබනික වගාසදා මේ රට යොමු කරනවා කියලා. මේක දීර්ඝ කාලීන ප්‍රශ්නයක්. වකුගඩු රෝගීන් කියන අපිට අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් ඉන්න විදිහක් නැහැ. ඒතකොට අද ගම්පහ දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් බහුලව දකින්න. අපේ ගම් ප්‍රදේශවල අපිට මේ අපිට වෙලාවට ලැජ්ජා හිතෙන්න ඕන. අපි ලැජ්ජා වෙන්න ඕන ගම්බද ගැමි පුජ්‍යලයේ වශයෙන් අපේ ගම් වලත් අද වකුගඩු රෝගයෙන් මිනිස්සු මැරෙනවා. ඉතින් මේවා සියල්ලට බලපෑවේ මේ පොහොර සහ මේ කෘමිනාශක. ඉතින් ඒකින්ද රජය තීන්දුව කළා දිගු කාලන සමීක්ෂණ අනුව මෙන්න මේකට මේක හේතු වෙලා තියෙනවා. ඒ නිසා අපි කාබනික වගාවට යන්නට ඕනේ. හැබැයි අපේ තිබිච්ච දේ අපේ තිබුණු සංස්කෘතිය මේ විවෘත ආර්ථිකත්වයට රට ඇරුණාට පස්සේ මිනිස්සුන්ට විවිධ පොහොර වර්ග හඳුන්වමින් ඒ වගේම බද්ධ මේ විවිධ හයිබ්‍රිඩ් බීජ හඳුන්වා දෙමින් වැඩි ආස්වන්නට වැඩි වේගෙන් සංවර්ධනය කරන්න සහ බෙහෙත් හඳුන්වා දුන්නාට පස්සේ මිනිස්සු මේකට හුරු වුණා. දැන් අවසානයේ උනේ අපේ ජනතාව රෝගීන් බවට ඇස් දෙක ඉදිමුණා, ඇඟ ඉදිමුණා, කකුල් ඉදිමුණා, වකුගඩු දෙක නරක් වුණා. අවසානයේ මරණය දක්වා ගෙනා. ඒකට විසඳුමක් වශයෙන් මේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික තීන්දුවක් නෙමෙයි. මේක රටේ තිබුණු ස්වභාවය තේරුම් අරන් විද්වත් කමිටු දාලා මේවා පරීක්ෂණය කරලා මේකට යම්කිසි දෙයක් වශයෙන් ගෙනාවා. ඉතින් මේක අමාරුයි. දැන් අපි තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ ලෝ පහළ වෙලා බණ කිව්වේ නැහැ නේ එකපාරට බණ කියන්න තමයි ආයෙ ලොකු බුදුහාමුදුරුවෝ බණ කියන ලෝකයේ සුවපත් කරන්න ආපු කෙනෙක් නේ. හැබැයි බණ කියන්නේ නැහැ. මොකද බණ පිළිපද අහන්න කෙනෙක් නැහැ. මේක තේරුම් ගන්න කෙනෙක් නැහැ. තේරුම් ගන්න කෙනෙක් නැතුව තමයි එතුමා කල්පනා කරනකොට තමයි සාම්පති මහ බ්‍රහ්මහෙළගේ ධර්මයේ දේශනා කරන්න. බලනවා පස්සට කවුද ඉන්නේ? උද්දකාරාම පුත්ත ඉන්නවද? ආරාකාරාම ඉන්නවද? බග්ගව ඉන්නවද? තමන්ගේ ගුරු කවුරුවත් නැහැ. මේක අහන්නේ කවුද? අවසාන තමයි තීන්දුව කරන්නේ මේක පුංචිලා තේරුම් ගනි තපස්සු බල්ලු මේක අපේ මේ පස්සව දවසන් කියලා. ඉතින් ගිහලා ධර්මයේ දේශනා කරනවා. පස් දෙනාගෙන් ආරම්භ කරපු මේ අපේ බුදු දහම අද වෙනකොට ලෝකයේම පිළි අරන් තියෙනවා. අද ඉන්දියාව අගමැතිතුමත් කියනවා. ඇමරිකාවේ හිටපු ජනාධිපතිතුමත් කියනවා බුදු දහම සත්‍ය ධර්මයක්. එහෙනම් හොඳ දේ ප්‍රචාරය කරන්න අමාරුයි. ඉතින් මේ කාබනික වගා හරි අපහසුයි. හැබැයි ජනතාව අනුගත වෙමින් පවතිනවා. දැන් ජනතාවගේ තියෙන සිතුම් පැතුම් වෙනස් වෙලා. දවසේ අපි ගෙදරින් උඩ කියන මන්ත්‍රීතුමා එන්න අපේ කාබනික හදනවා එන්න ඒ ගැන කියන අපිට ලොකු ආරාධනා තියෙනවා. ඉතින් අද මේකට යොමු වෙලා අපි උත්සාහ කරනවා තව අවුරුද්දක් දෙයක් කරනවා මේ කාබනික වගා තුලින් මිනිස්සුන්ට වසවිස වලින් තොර වෙච්ච ආහාර වේලක් දෙන්න. අපේ දරුවෝ නිරෝගී වෙන්න ආරෝග්‍ය පරමාලාව නිරෝගකම වෙන්නට ඕනේ. රටක් නිරෝගී වෙන්න නම් මහ ජනතාව නිරෝගී වෙන්න නිරෝගී ජනතාවක් ඉන්නවනම් මං හිතන්නේ අද මේ මරණ සංඛ්‍යාදිහ බලනකොට මේක මීට වඩා අඩු කරන්න 100ට බොහෝ තාම අඩු ගන්නට මහ ජනතාව ප්‍රථම සෞඛ්‍යයෙන් යුත් වෙලා හිටියන. ඒ කියන්නේ ජනතාව තමන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ ගිහිලා හිටියනම් හොඳට මව් කිරි බොන එහෙම නැත්නම් ඒ වගේම ඒ අදාළ ආහාර පාවිච්චි කරන ඒ විදිහට කටයුතු කරපු පිරිසක් රට තුල හිටියානම් මේවට අහු වෙන්නේ නැතුව
ඔය මරණ සංඛ්‍යා ඊට වඩා අඩු වෙනවා. හොඳයි. අපිට මොහොතක් දෙන්න මන්ත්‍රීතුමා අපි විරාමයක් ලබා ගන්නවා. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අත්නගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයාද 7 වෙනි පැයට එකතු වෙන්නේ. අපි බොහෝ දේ කතා කළා. උපුල් මහත්තයා දැන් තව බොහෝ අය කියන කාරණාවක් තමයි මේ දැන් මේ කොරෝනා ව්‍යාප්ත වෙන කාල සීමාව රටට අවදානමක් තියෙනවා. හැබැයි රටේ සංවර්ධනය එන හිටල කියලා ඇත්තද මේ කතාව? රටේ සංවර්ධනය නැවතිලාද නැත්නම් දිගටම සිද්ධ කරනවද? ගම්පහ තත්ත්වය කොහොමද? රට මොන තත්ත්වයේ තිබුණත් දැන් අපි දැක්කන යහපාලන ආණ්ඩුවක් ආවා. යහපාලන ආණ්ඩුව එනකොට අපේ රට නිකන් වැඩබිමක් වෙලා තිබුණේ. හැමතැනම පාරවල්ද අතිවේගී මාර්ග හැමදේම සිද්ධ වෙනවා. අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? ඒ තිබුණු සංවර්ධනයත් නැවතුණා. අවසානයේ පාස්කු ප්‍රහාරයක් සිද්ධලා මිනිස් ඝාතනයක් සිද්ධ වුණා. රටේ ජාතික ආරක්ෂණ නැතිලා ගිහිල්ලා අපේ රට අරාජික තත්ත්වයේ කරා ගිය රටක් තමයි අපිට ලැබුණේ. ඒ නිසා තමයි මහජනතාව පෙළ ගැහුනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඉන්න ඕනේ. ඒ වගේම අගමැතිතුම මහින්ද මහත්තයාගේ ඉන්න ඕනේ. අහලා අපි නව ආණ්ඩුවක් අපි පොදු ජන පෙරමුණ වශයෙන් පක්ෂයක් හදාගෙන බැසි රාජපක්ෂ මහත්මයා අද අපි ආණ්ඩු බලයට ඇවිල්ලා ඉන්නවා. අවංකව මම නවක මන්ත්‍රීවරයෙක්. මම පාර්ලිමේන්තුවට ගියේ නවක මන්ත්‍රීවරයෙක්. මම අවංකවම සතුටු වෙනවා මේ කාලේ පාර්ලිමේන්තුවට සපබැඳීම සම්බන්ධයෙන් විශේෂයෙන් ඒ ගියා වගේම කනගාටුවට තියෙන කාරණා ගණනාවක්. අපේ බැසි රාජපක්ෂ මහත්තයා දිස්ත්‍රික් නායක වෙලා ඉන්නේ නැද්දි එතුමා ගුවනින්ම ගිහිල්ලා නිරීක්ෂණය කරුවා. ඊට අමතරව ඒ අදාළ චාරූප අරගෙන ඊට අමතරව එතුමලා සමීක්ෂණය කරලා විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය අපේ ප්‍රදේශවලදී කොහොමද ගමන් කරන්න ඕන කියලා එතුමලා සාකච්ඡා කරලා කටයුතු කරනවා. ඒවට මම රාජ්‍ය සභාවේ සභාපතිවරයා වශයෙන් එවකට හිටපු මම සහභාගී වෙලා අපිට කිව්වා මේවා මෙන්න මේ ප්‍රමාණය ලේන් ගන්න මෙන්න මෙච්ච ප්‍රමාණයයි. විශේෂයෙන් අත්තනල ආසනේ සහ ඒ මීරිගම ආසනේ ගම්පහ වතුර යට වෙන ප්‍රදේශ ගණු මතින් ගමන් කරවන්න කියලා. ඔබතුමාලා ආයතනයක් වශයෙන් දැක්කන්නේ ගියවර ගම් වතුරේ මොකක්ද උනේ කියලා. ගම්පහ සමස්තයම යට වුණා. අත්තන ගල්ල යට වුණා. මීරිගම යට වුණා. මේ අවිධිමත් ක්‍රියාකලාප මේ ගොඩ කරලා මේ උඩින් යන්න තිබුණු අධිවේගී මාර්ගය ගොඩ කරමු නිසා තමයි මේ දේ සිද්ධ වුනේ. ඉතින් අද අපිට ඒක නිවැරදි අපේ ජනාධිපතිතුමා අපිට ඇහුම්කන් දෙන්න අගමැතිතුමා ඇහුම්කන් දෙන්න ජොන්ස්ටන් නැමැතිතුමා අපිව කැඳවලා අමාත්‍යාංශ ලේකම්තුමා සහ අපේ දිස්ත්‍රික් නායක ප්‍රසන්නතුමා අපිට රැස්වීමක් දාලා දුන්නා. ඒක සාකච්ඡා තීන්දුව කළා නැවත කීයක් ගියත් කමන්නේ මහජනතාවට අගතියක් වෙන්න බෑ. මහජනතාවට හිංසා වෙන්න බෑ. අපි ගත්ත පළවෙනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා. අද රත්තරනින්ද මේ අධිවේගී මාර්ග හදන්න කියලා ඒගොල්ලෝ ඇහුවා. අද කඩුවෙල පැත්ත යනකොට අපිට තේරෙනවා මේවා රත්තරනින් හැදුවේ එහෙම හැදුවේ නැත්නම් ওই විදිහට කණෝඩින් අද මුළු කඩුවෙලම ওই ප්‍රදේශ ඔක්කොම යට වෙනවා. ඉතින් අපිට වැඩි මුදලක් වියදම් වෙනවා තමයි. නමුත් අපි බලන්න ඕන අහිංසක ජනතාවගේ ගෙවල් දොරවල් යට වෙලා දින ගණන් තියෙනකොට ඒ අයගේට වෙන්න පීඩාවන් ඒවා අවම කරන්නට ඕන. නම සංවර්ධනයක් වෙනකොට ඒ මහජනතාවගේ සම්ප්‍රදායික ජීවිතයන් කඩාකප්පල් කරන්නේ නැතු ඒ අවශ්‍ය කටයුතු කරන්න. ඒවට අවශ්‍ය වන්දි ටික ලබා දෙන්න. ඒ වගේ එහෙම තත්ත්වයක් තිබිච්ච දේද විනාශ වෙලා තිබුණත් නව රජය අපිට ඇහුම්කන් දෙනවා. කිලෝමීටර් 12ක් 13ක් තියෙන මගේ ප්‍රදේශයට අධිවේගී මාර්ගයේ අවස්ථා ගානකදීම ගමින් ගමට පයින් අපි ඇවිදලා අපේ තියෙන නිරීක්ෂණයක් කරලා අපි දුන්නාට පස්සේ අද සියල්ල නිවැරදි කරන්න. දැන් මේ කොරෝනා කාල සීමාවේදී වැඩ ඔක්කොම වැඩ වෙනවා. කොරෝනා කියලා අපේ රටේ සංවර්ධනය නැවතිලා නැහැ. ඒ වගේම අද අත්තනක ලාසනේ ජල ව්‍යාපෘතියක් තිබුණා. මේක පටන් ගත්ත අපේ ගිය පසුගිය ආණ්ඩු කාලේ මහින්ද ජනාධිපතිතුමා කාලේ බැසි රාජපක්ෂ මහත්තයා තමයි ඒකට ප්‍රමුඛ වුණේ. ඒක එතනම නැවතිලා තිබුණා. ඒක ජනතාවට වන්දි ටික දුන්නේ නැහැ. ඒ අයට සාධාරණයක් කළේ නැහැ. ඒ අයට අවශ්‍ය ඉඩමක් ලබා දුන්නේ නැහැ. වතුර බඩට ගෙල්ලුවේ නැහැ. ඒ වගේම වැව් ටික නිර්මාණය කරේ නැහැ. ඉතින් අද මේ දැන් මාස දෙක තුනකට ඉස්සෙල්ලා අපි වැවට මුල් ගාලා තියෙන දැන් චමන් රාජපක්ෂ මහත්මයා ප්‍රධානත්වයෙන් වැවට මුල් ගාලා තිබ්බා. එතකොට අපි දැන් බට ටික දමනවා. අපේ දිස්ත්‍රික් නායකතුමා ප්‍රසන්නතුමා එතුමාගේ මුහුදේ හැමදෙම අපි සමාලෝචන කරන අපිට පුළුවන්කම ලැබෙයි අත්තනගල්ල මහර මීරිගම සහ මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රදේශ ආවරණය සාමාන්‍ය පවුල් ලක්ෂ 6කට වගේ ජලය හැම නිවසකම වතුර ලබා දීමේ වැඩපිළිවෙලක් අද අපි ක්‍රියාත්මක කරනවා. අද වේගයෙන් ඒ වැඩසටහන යනවා. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා අපිත් එක්ක එකතු වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නේ. අවසාන වශයෙන් උපුල් මහත්මයා ජනතාවට රටට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? දැන් කොරෝනාව මර්ධනය කළ යුතුයි, සංවර්ධනයට අපේ රට ගමන් කළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් බලයටපත් කරන්නේ රටේ ජනතාව සංවර්ධනය වෙනුවෙන් ජීවන මට්ටම තව ටිකක් හරි උසස් කරගන්න බලාපොරොත්තු වෙන. හැබැයි අනපේක්ෂිත විදිහට කොරෝනාව දැන් බලපෑම් මෙල්ල කරනවා. කොරෝනාවත් එක්ක කොහොමද ඉස්සරහට යන්නේ? මම ජනතාවට කියන්න තියෙන්නේ අපි යම්කිසි විශ්වාසයක් අපේ තියෙනවා
අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ලොකු විශ්වාසයක් තියෙන පිරිසක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැනත් අපේ රජය ගැනත් අපිට ලොකු විශ්වාසයක්. මේ විශ්වාසය කොයි වෙලේකවත් පළුදු කරගන්න එපා. මේ ලෝක වසංගතය නාවන අද ජනාධිපතිතුමා තාම සරල පුජ්‍යලෙක්. අද ජනාධිපති කාර්යාලය හරහා වෙන් කර මුදල් පාන වෙන් කරලා අද රත පෙළපාලිය යනේව නවත්තලා ජනාධිපතිතුමා බොහොම සංවේදී නායකයෙක්. මානසික සැරයක් අපිව කැඳවලා ළඟට කැඳවලා අහනවා මන්ත්‍රීතුමාලට මොනවද වෙන්න තියෙන කාරණා මොනවද ඔබතුමාගේ ප්‍රශ්න අගමැතිතුමායි මහනවා. අපේ මුදල් ඇමතිතුමා අපෙන් කතා කරලා අපෙන් අහලා අපිට කන් දෙන නායකයෝ ඉන්නවා අපිට. අපේ දිස්ත්‍රික් නායකතුමා ප්‍රධාන අපි අපිට නිරන්තර කමිටු තියලා Zoom මීටින් තියලා අපෙන් අහනවා මොනවද වෙන්න ඕනේ. අපි අසරණ කරලා නැහැ සාමාන්‍ය ප්‍රාදේශීය මට්ටමින් මහජන නියුත්‍රයෙන් අපි අසරණ කරලා නැහැ. ඒ වගේම නව වැඩපිළිවෙල ගමට ගිය වැඩපිළිවෙලක් තියෙන්නේ. ගමේ සම්ප්‍රදාය ආරක්ෂා කරන්න. ගමේ මිනිස්සුන්ගේ ගැමි ආර්ථිකය ගොඩනගන්න. නව වගාවන් සඳහා යන්න අපනයනය පිළිබඳ විශ්වාසයක් නිෂ්පාදනය පිළිබඳ විශ්වාසයක් ගම තුළ මිනිස්සුන්ගේ කම්මල් කරුවන්ගෙන් ඉඳලා රත්තරන් කරුවන්ගෙන් ඉඳලා ඒ විසිතුරු මාළු හදන කෙනා බුලත්ජෝ විය කුරුඳු විය ඉඳලා හැම කෙනාගෙන ලොකු විශ්වාසයක් නිෂ්පාදන ගම්මන් නැති කරලා මාර්ග ලක්ෂ ගාණක් කාපට් කරන්න අපිට මුදල් ලබා දීලා නෑ බෑ කියන්නේ නැතුව අපේ අවශ්‍යතාවයන් ජාතික පාසල වලට පත් කරලා ඒක කටයුතු කරනවා වගේම අපි මහජන නියුත වශයෙන් අපි තරුණය වශයෙන් අපි නිකන් තියන්නේ නැතුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ පත්‍ර පත් කරලා ඒ කමිටුව හරහා අපි ඒකරාශී කරලා අද අපි ගත්තේ කමිටු අපේ ප්‍රාදේශීය කමිටුව ගන්නකොට අපි ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා ප්‍රාදේශ ලේකම්තුමා ප්‍රධාන අපි මේ කමිටුව අපේ පළාත් සභා මන්ත්‍රීවරුන් ගන්න තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න අපිට මේ වෙලාවේ හැටියට රජයට කියන්න බැයි නම් ප්‍රාදේශ සභාවට හරි කියලා අද අපි දකින්නේ නැති ප්‍රාදේශ සභාවෙන් අද මිනි පෙට්ටි පහදන සභාපතිතුමා අපි හන්ද පුස්කුමාර මහත්මයා. ඒ වගේම ඒ හරහා අද ඇඳුම් බොඩි බෑග් එකේ පවා. එහෙම නැත්නම් අපි මේ කමිටුවෙන් ගත් තීන්දුව ගත්තාම අපි අහන සභාපතිතුමා මේක කරලා නෑ ඔබතුමාලා එවන්න. රටේ වසංගතයක් ඇති වෙලා තියෙන්නේ. කඹ නෙමෙයි. ඒකෙන් අපි එකතු වෙලා වැඩ කරන්න ඕන. යන්නේ මං කියන්නේ අපි හැමෝම වාද ભેද සියල්ල අමතක කරලා. අපි හෘද සාක්ෂි එකඟව විපක්ෂය කියන සියල්ලම අවංකව කියනවා නම් අපි පිළිගන්න. හැබැයි මං හිතන්නේ අවංකව කියන එක අපි එකමුතු වෙන්න රජයේ නිලධාරියා මහජන නියුතය මහජනතාවනේ අපි එක පවුලක් වශයෙන් ඉඳගෙන වඩාම මේ රටේ වසංගතයක් දිමා කළා මේ රට සෞභාග්‍ය කරා අරයි යන්න අපි හැමෝම එකට එකතුලා වැඩ කරමු කියලායි මම යෝජනා කරන්නේ. හොඳයි ඔබතුමාගේ බලාපොරොත්තු සාක්ෂාත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රටේ ජනතාවගේ බලාපොරොත්තුවත් පැතුමත් යයි අපි 7 වෙනි පැය අවසන් කරන්න සූදානම් වෙන්නේ. අද එකතු වුණේ හත්තරගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි සූදානම් 7 වෙනි පැයෙන් සමුගන්න යලිත් ඔබ මුණ ගැහෙන්න සූදානම් හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්.